සදහැවත්නි නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනාටම අවස්ථාව සලසා දෙමින් ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ සෑම බ්‍රහස්පතින්දා දවසකම විකාශනය කරන සසරින් නිවනට සද්ධර්ම දේශනා මාලාවේ අදට නියමිත දායකත්ව සද්ධර්ම දේශනය සමාරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. සදහැවතුනි සුපුරුදු පරිදි දේශනාව පවත්වන්නට අප කෙරෙහි අනුකම්පාවෙන් මෙවුතුම් දම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන උභය මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම එක්ව සියල්ලන්ට ප්‍රථමව සාදුනාද පවත්වමින් දම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනේ මෙවුතුම් වූ සද්ධර්ම දේශනාව සදහැවත් ඔබ වෙනුවෙන් විකාශනය කරන්නට අද දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ නොම්බර 49 උදළුමඩ රෙකිල්ලගස්කඩ පදිංචි සරත් බණ්ඩාර බස්නායක මහත්මයාත් එවැගේම නයෝමි ශකිලා වර්ණසූරිය මහත්මිය ප්‍රධාන පවුලේ සුපින්වතුනුත් පැමිණ සිටින පින්වත් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, සසරින් නිවනට යන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් සඳහා දායකත්වයේ ගත්ත නම්බර 49 උදළුමඩ රිකිල්ලගස්කඩ පදිංචි සරත් බණ්ඩාර බස්නායක නයෝමි ශකිලා වර්ණසූරිය සහ පවුලේ අය. අරමුණු කේ ඇල්බර්ට් අප්පුහාමි අනෝමා වර්ණසූරිය ලලනි රම්‍යා තසන්ති ප්‍රදීපිකා ඊනිට් වර්ණසූරිය රාමචන්ද්‍ර වර්ණසූරිය එඩබ්ලිව්.ඩී මංගනෝ නාහාමි එම්.එස් බණ්ඩාර මහත්මයා බී.එම්.චි කිරිබණ්ඩා මහත්මයා එම්.ආර්.එම් පලිඟුමේනිකේ කේ.චි හිනි මහත්තයා සායම මැතිනිය යලපරලොසපතේ 2021 5 දෙනට 8 වන උපන්දිනය සමරන සසෙන් සස්රුක බණ්ඩාර බස්නායක පුතුට සහ 2021 5 8 වෙනි දින 62 වෙනි උපන්දිනය සමර ශර්ලි වර්ණසූරිය නායට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. පරලොස්සපත් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, සුජීවත්ව සිටින අයට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න, උපන්දින ආශිර්වාදයක් හැටියටත් පරලෝකීය ඥාතීන්ටගේ පරලොව ජීවිතයේ සුගතිගාමී කිරීමේ ආරමුණින් මේ ධර්ම දේශනාවට දායකත්වයේ ගත්තා. ඉතින් අපි මේ ධර්ම දේශනා මාලාවක් සිදු කරන්නේ ක්‍රමානුකූලව අවබෝධය කරා යන මඟ විසුද්ධි මග්ග විසුද්ධි මාර්ගය තුළින් පැහැදිලි කරන්නේ. ඉතින් අපි ගිය සතියේ කතා කළේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. අපි දැන් කාංකා විතරණ විසුද්ධිය පිළිබඳව දේශනා කළා ඉවරයි. ධර්ම දේශනා මම හිතන්නේ 30කට වැඩි ප්‍රමාණයක් ඇති කාංකා විතරණ විසුද්ධිය. ditthi විසුද්ධිය ධර්ම දේශනා 30කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ විසුද්ධි මාර්ගයේ ආකාරයෙන් පැහැදිලි කරේ සීල විසුද්ධියත් චිත්ත විසුද්ධියත් කලින් දේශනා කරලා.
දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය. දැන් දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග. ගොඩාක් දෙනා නොමග යනවා. නිවැරදි මග. දන්නේ නැතුව, හොයාගන්න බැරුව, තේරෙන්නේ නැතුව. අපි දැන් නොදන්න පළාතකට ගියාම අපි මග අහනවා. පාර අහනවා. අහගෙන යනවා. ඒ පාර හරියටම අහගෙන ගියොත් නිවැරදිව ගමන කෙලවර කරන්න පුළුවන්. සමහර අය ඒ මග හරියට අහගෙන ටික දුරක් ගිහිල්ලා ඒ නිවැරදි මග නෙමෙයි ආපහු හැරෙනවා. නැත්තම් දකුණට හැරෙන්න කිව්වොත් වමට හැරෙනවා. වමට හැරෙන්න කිව්වොත් දකුණට හැරලා යනවා. ඒ ආදි වශයෙන් මග වරද්ද ගන්න. මේ දහමෙත් එහෙම ස්වභාවයක්ම තමයි තියෙන්නේ. මග වරද්ද ගත්තොත් නිවනට යන ගමන නවතිනවා. මග නිවැරදිව හොයාගත්තොත් නිවනටම යනවා. ඒන් පිරිසිදුව පැහැදිලිව යන කරුණු හතක් තථාගතයන් වහන්සේ දේශනා කළා. මග්ගම් මග්ග මග නොමග ඥාන නුවණ දර්ශනය දකිනවා. මේ මගයි මේ නොමගයි කියලා මේ වැරදි මග මේ හරි මග කියලා නුවණින් දකිනවා. ඥාන දර්ශනය විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධිය. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මේ හරි මග මේ වැරදි මග කියලා තමන්ගේම නුවණින් අවබෝධ කරගෙන පැහැදිලි කරගෙන නිර්වෝල් කරගෙන වැරදි මග නොයා නිවැරදි මග ගමන් කරනවා. ඒ ගමන් කරනකොට තමන්ට තේරෙනවා නුවණක් පහළ වෙනවා. ඒකට කියවා ඥාන. ඒ නුවණින් දකිනවා හරි මං යන්නේ දැන් නිවැරදි මග. දර්ශනය දකිනවා. විසුද්ධි පිරිසිදුව දකිනවා. එහෙනම් පසුගිය සතියේ අපි රූපස්කන්ධය පිළිබඳව කරුණු කතා කළා නිවැරදිව දකින්නේ කොහොමද කියලා. නිවැරදිව මඟ හොයාගන්න. බුදුරජාණන් වහන්සේ නිට්ටයයි කියන එක ප්‍රතික්ෂේප කළා. අනිත්‍යයි කියන එක ස්ථිර කළා. බුදුරජාණන් වහන්සේ සැපයි කියන එක ප්‍රතික්ෂේප කළා. දුකයි කියන එක ස්ථිර කළා. තථාගතයන් වහන්සේ ආත්මයි කියන එක ප්‍රතික්ෂේප කළා. අනාත්මයි කියන එක ස්ථිර කළා. සුභයි කියන එක තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. අසුභයි කියන එක තථාගතයන් වහන්සේ ස්ථිර කළා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ. නමුත් මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි නුවණට හසු කර ගන්න ඕනේ. නුවණින් අවබෝධ කරන්න ඕනේ. නුවණින් තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊ타ත්ම නිවැරදිව ලක්ෂණ දේශනා කරපු ලක්ෂණ තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ දර්ශන තුනම තුල තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නට. අමාරුව ගැටලුව අපහසු අපි දැන් පසු කරා. ඒ දිට්ඨි විසුද්ධිය හා කාංකා විතරණ විසුද්ධිය. ඒක තමයි ටිකක් අමාරු. ගැටලු සහගත. ඒවා අපි විසඳගත්තා. ඒ ගැටලු. ඒ අපහසු ස්වභාවයෙන් අපි දැන් මිදුණා. හැබැයි නිවැරදිවම ධර්මයේ තේරුම් ගත්තා නම් අවබෝධ කරගත්තා නම් වටහා ගත්තා නම් මම මේ දේශනා කරන්නේ දැන් මනස තියෙන තැනයි ඒ තේරුම් ගන්නට. කාංකා විතරණ විසුද්ධියෙන් සැකය අයින් කරගත්තා. දිට්ඨි විචිකිච්ඡා අයින් කරගත්තා. සිරබ්බත පරාමාස කියන ඒවා අයින් කරගත්තා. කාංකා විතරණ විසුද්ධියේදී. තොර දිට්ඨි විසුද්ධියේදී අපි නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා ස්ථිර කරගත්තා. පුච්චලෙක් නැහැ. සත්‍යෙක් නැහැ. කෙනෙක් නැහැ. ක්‍රියාවක් තියෙනවා. සතර මහා ධාතු හේවා සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක් තියෙනවා. සිත හා සිතුවිලි වල ක්‍රියාවක් තියෙනවා. ඒ ස්වභාවය මනසට හොඳට සහතිකණන් ස්ථාවරණ. දැන් අපි ඒ නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයයි අපි විමසන්නේ පරීක්ෂා කරන්නේ හොයන්නේ ධර්මයේ ගැඹුරුයි හොඳට අහන්න එකඟ සිතින් අහන්න තන්පත් සිතින් අහන්න සිත මෙතන තියාගන්න
ශරීරය මෙතන තියෙන බව පේනවා. හැබැයි සිත කොහේ තියෙනවද කියලා මන් දන්නේ. සිතත් මේ තුලම අභ්‍යන්තරයේම රඳවගෙන බණ ඇහුවොත් ප්‍රයෝජනවත් වෙනවා. නැත්තම් අහපු ධර්මයේ ශාලාව තුල තියලා සිතයි කයයි අරන් එළියට යයි. පින් දෙන්න බෑ. ආශිර්වාදයක් ලබන්නත් බෑ. ලබන්න නම් අනුගමනය කරන්න ඕනේ. පිළිවෙතේ ඉන්න ඕනේ. ප්‍රතිපත්තියේ ඉන්න ඕනේ. ලබන්න නම්. එහෙනම් අපි ගිය සතියේ කතා කළේ රූපස්කන්ධයේ අනිත්‍යතාවය. ඒක අපි ගත්ත ස්කන්ධයම අරගෙනත් බැලුවා. එම ස්වභාවයක් තියෙනවද කියලා. ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් අපි එකක් පරීක්ෂා කළා ගිය සතියේ. ඒ අසගෙන. මේ කරුණු දෙක විතරක් පරීක්ෂා කරලා සහතික කරගන්න බෑ මනසට. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ලක්ෂණ තුනක් ක්‍රියාත්මක වෙනවද කියලා සහතික කරගන්න බෑ. සෙනෙන් තීරේ ටිකක් තීරේ පොඩ්ඩක් තීරේ. ඒක අවබෝධය සම්පූර්ණ කරන්න ප්‍රමාණවත් වෙන්නේ. සම්පූර්ණ අවබෝධයක් ලබන්න නම් කොටස් රාශියක් විභාග කරන්න ඕනේ, පරීක්ෂා කරන්න ඕනේ. ඒ ස්වභාවයෙන් යුක්තද කියන එක නුවණින් විමසන්න ඕනේ. අපි ගන්නවා දැන් ඒ ඉන්න එක කන. කන කියන්නේ රූපයට. රූපේ කියන්නේ බිඳීම් ලක්ෂණයක් තියෙනවා. බිඳෙන ලක්ෂණයක් තියෙනවා. එහෙම ලක්ෂණයක් තියෙනවද කනේ? ඔව්. කොච්චර කාලයකින් බිඳිනවද? චිත්තක්ෂණ 17ක් උපරිම ඒ කාලය ඇතුළත බිඳිනවා. කන නෙමෙයි මේ කන නිර්මාණය කරන්න උපකාර වෙච්ච ධර්මතාවයන් 8ක් තියෙනවා. ඒකට කිව්වා සුද්ධ අෂ්ට කලාප. සුද්ධ කියන්නේ පිරිසිදු. අෂ්ට කිව්වා 8ට. කලාප කිව්වා සමූහයට. ඒක තමයි මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ඔය රූපේ හේවත් ඒ බිඳීම් ලක්ෂණයෙන් යුක්ත ධර්මතාවය. සුද්ධාෂ්ටක කලාපය. කන කියන්නේ සම්මුතිය. ඒ සුද්ධාෂ්ටක කලාපය ඒ හදලා තියෙන හැඩය සුද්දාෂ්ටක කලාපයෙන් හදලා තියෙන හැඩය අඳුර ගන්න දීපු නමක් තමයි කන කියන්නේ. එහෙනම් නිවැරදිව දකින්න කෙනෙක් දකින්න ඕනේ මේ කතා කරන්නේ සුද්දාෂ්ටක කලාපය ගැන කියලා. කන කියනකොටම තේරුම් ගන්න ඕනේ. ධර්මය තුල මනස තියෙනවා නම් ධර්මයේ තේරුම් අරන් තියෙනවා නම් යම් ප්‍රමාණයකට වැටහිලා තියෙනවා නම් ඔය කන කියන්නේ සුද්දාෂ්ටක කලාපය ගැන අයව කතා කරන්නේ. තමන්ගේ මනසට සහතික වෙන්න ඕනේ. එයි සුද්දාෂ්ටක කලාපයෙන් තමයි හැදිලා තියෙන්නේ. ඒ හැඩය හදලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කනේ අනිත්‍යයක් හොයන්න යන්න එපා. සුද්දාෂ්ටක කලාපය අනිත්‍ය හොයන්න. ඒක නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයිද කියලා හොයන්න. මොන ධර්මතාවයේද? මේ හැඩය නිර්මාණය කරපු ඒ කලාප සුද්දාෂ්ට කලාපේ. ඒකයි අපි නිට්ටයද අනිත්‍යද කියලා හොයන්න ඕනේ. ඒක ඉපද බින්දිනවා. රූපය කියන්නේ බිඳීම් ලක්ෂණයෙන් යුක්ත දෙයක්. ඒතර බිඳීමක් තියෙනවා නම් ඒ බිඳීම කොච්චර කාලෙකින්ද බින්දෙන්නේ? චිත්තක්ෂණ 17ක්. උපරිම චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. ඒ ඇති වෙලා නැති වෙනවට කියන උදේ වැය. උදේ කියන්නේ ඇති වෙනවා. වැය කියන්නේ නැති වෙනවා. ඥානය කියන්නේ නුවණ. දර්ශනය කියන්නේ දකින්න. උද්‍යව්‍ය ඥාන දර්ශනය. ඒ උද්‍යව්‍ය ඥාන දර්ශනය නුවණින් දකින්නවා ඇති වෙනවා නැති වෙනවා. නුවණින් දකින්නවද උද්‍යව්‍ය ඥාන දර්ශනය. ඒක උපදවන්න නම් නিত্য වශයෙන් දැකලා බෑ අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. ඒතර අනිත්‍ය වශයෙන් දකින්නේ කනක් නෙමෙයි. එයි කන නිර්මාණය කරලා තියෙන පරමාර්ථ ධර්මයේ අනිත්‍යයි බලන්නේ අපි. කනේ හැඩය, කනේ ස්වභාවය, කනේ පැවැත්ම. ඒතර කනේ හැඩය ඒ ස්වභාවය හැදී සුද්දාෂ්ට කලාපය. ඒතර ඒ සුද්දාෂ්ට කලාපයේ ආයුෂ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇතිලා නැති වෙනවා. කන නෙමෙයි ඇතිලා නැතිලා තියෙන. ඒක පේන්න තියෙනවා. හැබැයි මේ කන කියන මේ ස්වභාවය නිර්මාණය කරන්න උපකාර වෙච්ච ධර්මතාවට උපරිම වැඩිම චිත්තක්ෂණ 17යිට අතරතුර කාලයක මේක ඇති වෙලා නැති වෙනවා.
පසුගිය දේශනාවල කාංකා විතරණ විසුද්ධි දේශනා තුල අපි පැහැදිලි කරා. නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙන ආකාරය. කර්මයයි සිතයි මේ සුද්දාස්ත්‍රක කලාපයේ පැවැත්මට ප්‍රත්‍යයයි. කනේ පැවැත්ම නෙමෙයි. සුද්දාස්ත්‍රක කලාපයේ පැවැත්මට කම්ම චිත්ත කියන නාම ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා. සීත උෂ්ණ හා ආහාරය කියන රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා. එතකොට නාම රූප දෙකක් අර සුද්දාස්ත්‍රක කලාපයට ප්‍රත්‍යයයි. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනව වෙනුවට අර නාම ධර්ම දෙක කම්ම චිත්ත පෙර සංසාරي කරගත්ත කර්ම වේගය ඒක උපස්තම්භක වශයෙන් ප්‍රත්‍ය වෙනවා. සිතේ ප්‍රවෘත්තිය ප්‍රත්‍ය වෙනවා. රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා. සීත උෂ්ණහා ගන්න ආහාරය. සීත උෂ්ණ සමව පවතින තාක්කල් මේ ස්වභාවය පවත්වන්න පුළුවන්. ගිනි ගොඩකට තිබ්බොත් කන පිච්චිලා යනවා. පවත්වන්න බෑ. අයිස් ගොඩක් උඩ තිබ්බොත් ක්‍රියාව නවතිනවා කිය. එහෙනම් සීත උෂ්ණ සමව පවතින තාක්කල් පුළුවන්. ඒ අපි ගන්න ආහාරයෙන් පැවැත්ම ගෙනියනවා. ඒතර රූප ධර්ම දෙකක්, නාම ධර්ම දෙකක් සනයක් පාසා ප්‍රත්‍ය වෙනවා. ඔය උපකාරය ඔය ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාරය පටන් ගත්තේ කොතනදීද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනක පටන් ගත්තේ මේ භවයට ආපු තැන ඉඳලා. පටන් ගත්තා. එයි. කර්ම වේගයෙන් හැදුවා ඇස, කන, නාසය, දිව, ශරීරය, හෘදේ වස්තු හා ස්ත්‍රී පුරුෂ භාවයේ හැදුවේ කර්ම වේගයෙන්. පෙර භවයේ කර්ම වේගයෙන් හදපු ධර්මතා ඇස, කන, නාසය, දිව, ශරීරය, හෘදේ වස්තු සහ ස්ත්‍රී පුරුෂ භාවය. එහෙනම් ඒ කර්මයට අනුරූපව ගර්භාෂයේ සකස් වුණා මේ සුද්දාස්ත්‍රක කලාපේ ස්වභාවය. සුද්දාස්ත්‍රක කලාපේ ස්වභාවය සකස් වුණා ගර්භාෂය. හැබැයි එතන ඉඳලා ඒ පටන් ගත්ත තැන ඉඳලා විපරිණාමයක් වෙනස් වෙන ස්වභාවයක් තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීමක් වුණාද නැද්ද? වුණා. ඒතර දැන් මේ මොහොත වෙනකොට ස්ථිරව පවතිනවද මේ? නැහැ. මේ අවස්ථාව වෙනකොටත් මේ මොහොත වෙනකොටත් අර නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක ආධාරයෙන් මේ සුද්දාස්ත්‍රක කලාපේ ක්‍රියාව ඇදගෙන යනවා. ගැඹුරුයි හොඳට අහන්න. මොකද දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ අපි දැන්. ඥාන දර්ශන විසුද්ධියට යනකොට මීටත් වඩා ගැඹුරුයි. ඒක නිසා හොඳට ඇහුවොත් තේරුම් ගන්න පුළුවන්. නැවත නැවත ඇහුවොත් රිවයින් කරලා හරි නැවත නැවත ඇහුවොත් තේරුම් ගන්න පුළුවන්. එතන ඒක බොහොම සරලව කියන්නේ බොහොම හිමින් කියන්නේ ඒකයි තේරුම් ගන්න පුළුවන් විදිහට. එහෙනම් පටන් ගත්ත ප්‍රතිසන්දීදී මේ සුද්දාස්ත්‍රක කලාපේ ක්‍රියාව. ඒතර පටන් ගත්ත තැන ඉඳලම අර නාම ධර්ම දෙකත් රූප ධර්ම දෙකත් ප්‍රත්‍ය කරා උදව් කළා උපකාර කළා පිහිට වුණා. ඇදගෙන යන්න. මොකටද? ක්‍රියාවට. ක්‍රියාවකට ඇදගෙන යන්න උපකාර කළේ. ඒතර ක්‍රියාවක ස්වභාවය තමයි වෙනස් වෙන ස්වභාවය. යම් තැනක ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් එතන ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. දැන් ගත්තොත් V8ක් ඉස්සා. එතන ක්‍රියාවක් තියෙන හින්දා නේද ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා මාස 3ක් විතර යනකොට ගොයම් ගහක් ඇවිල්ලා කරල් ඒකේ V8 විශාල ප්‍රමාණයක් ඇවිල්ලා බර වෙලා පෙන්නන්නේ. එතකොට එතන තියෙන්නේ ස්ථාවර ස්වභාවයක්ද අස්ථිර ස්වභාවයක්ද? නিত্য ස්වභාවයක්ද අනිත්‍ය ස්වභාවයක්ද? එතකොට එකම ආකාරයෙන් පැවතුනාද ක්‍රියාවක්ද? ක්‍රියාවක් තියෙන්නේ. මුළු විශ්වයම ක්‍රියාවක් තියෙනවා. සිතෙත් තියෙන ක්‍රියාවක්. එහෙනම් එතකොට ඒ ක්‍රියාව පටන් ගත්තේ ප්‍රතිසන්දීදී. පටන් ගත්තද නැද්ද? පටන් ගත්තා. ඒතර පටන් අරගෙන ක්‍රියාව ඇදගෙන යනවා. අර හතර දෙනාගේ උදව්වෙන් උපකාරයෙන් නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ඇදගෙන යනවා. ඒතර ඒ ශණයක් පාසා පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ස්ථිර ස්වභාවයේ මොහොතක් අපැවතුනද? නিত্য ස්වභාවය නෑ. ශණයක් පාසා වෙනස් කරා නම්
එතන තියෙන අනිත්‍ය ස්වභාවයක්. එතන තියෙන අස්තිර ස්වභාවයක්. හැබැයි ඒක සිතට හසු කරගන්න ඕනේ. ඔව්. මේ ක්‍රියාව පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා. ତොර ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ ක්‍රියාව පටන් ගත්තා. ක්ෂණයක් පාසා වෙනස් කරනවා, පෙරළුවා, විපරිණාම ධර්මයක්, තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගත්තා, වෙනස් කෙරුවා. නිට්ටය වශයෙන් පැවතුනේම නෑ. ඒ නිසා නිට්ටයයි. ඒ නිසා නිට්ටයයි. අන්න ඒ ආකාරයට අනිත්‍ය කියන එක මනසට දැర్శණය වුණොත් ඥානයක් මතුවෙනවා. ඒ ඥානෙ ටික උදේවේ ඥානෙ කියලා. එයි. චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. ඒතර ඇති වෙනවට කිව්වා උදේ කියලා, නැති වෙනවට කිව්වා වැය කියලා. උදේ හට ගන්න. වැය නැති වෙනවා. උදේ වැය. ඒතර අනිත්‍ය දර්ශනය තුල අපිට ඉදිරියට අවශ්‍ය කරන ඥානයක් අපි උපදවන්න ඕනේ. මොකක්ද? උදේවැය ඥානය. උදේවැය ඥානය. ඒතර උදේවැය ඥානය කියන්නේ ඇති වෙනව නැති වෙනව කියන ස්වභාවය මනසට සිතට හොඳට ස්ථිර වුණාම, ස්ථාවර වුණාම අපට අනිත්‍ය නිකම්ම ප්‍රකට වෙනවා. සමහර අය අනිත්‍ය කියලා මෙනෙහි කරනවා. අසත් අනිත්‍යයි, කනත් අනිත්‍යයි, නාසයත් අනිත්‍යයි, දිවත් අනිත්‍යයි, ශරීරයත් අනිත්‍යයි, මනසත් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ඒකෙන් දැర్శණය වෙන්නේ. දැర్శණය කියන්නේ දකින්නවා. ඒතර උද්‍යව්‍ය ඥාන දැర్శණය. ඉපද බින්දෙනවා නුවණ ඥාන දැర్శණය දකින්නවා. ඒතර ඉපද බින්දෙන බව නුවණින් දකින්නවද? ඒ දකින්න තියෙන අනිත්‍යයි. එහෙනම් අනිත්‍යයි කියලා මැතුරුවට හරියන්නේ? ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මය දර්ශනයක්. දර්ශනයක් කියන්නේ දකින්න තියෙන එක. ඒතර දකින්න තියෙන්නේ කොහෙන්ද? දර්ශන දෙකයි ලෝකේ තියෙන්නේ. එහෙන් දකින්න එකක්. දැන් ඒකට නම් මෙහෙමත් දීගෙන තියෙනවනේ. 10යි 30 දර්ශනය, 2යි 30 දර්ශනය, 6යි 30 දර්ශනය. එහෙමත් දර්ශන තියෙනවා. මේ දර්ශනය මනසින් දකින්න දර්ශනය. එහෙන් දකින්න දර්ශනය අපට පරමාර්ථය අවබෝධ කරන්නේ. සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙන් දකින්න. ඒවා තියෙන ඔක්කොම මායාවල්. මුළු විශ්වයම මායාවල්. ඒ එහෙන් දකින්නේ මායාවල්. සිතින් දකින්නේ සත්‍ය. එහෙනම් අන සිතින් දකින්න. ඒතර මනසින් දකිනවා. ඒතර මනසින් දකින්න නම් ඉපද බින්දෙන බව මනසට සිතට හොඳට අනුගත වුණාම අනිත්‍ය නිකම්ම ප්‍රකට වෙලා. එයි ඇති වෙනව නැති වෙනව. ක්‍රියාවක් තියෙනවා. අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාව මනසට හසු කරගත්තොත් එතනම අනිත්‍ය කියන එක දැర్శණය වෙලා. එහෙනම් මේ අනිත්‍ය දැర్శණය පටන් ගත්තේ අපි එතනත් හොයා ගන්න ඕනේ. කොහෙන්ද පටන් ගත්තේ? මව කුසට බැස්ස දවසේ ඉඳලා. මවගේ ගර්භාෂයට ඇතුල් වුණාද අපි යම් දවසක? එතන ඉඳලා තමයි ක්‍රියාව පටන් ගත්තේ. විඥානපච්චා නාම රූපං. ප්‍රතිසන්දි විඥානයේ බැස්සද නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. එහෙනම් රූපේ ක්‍රියාව පටන් ගත්තා. ඒතර රූපේ ක්‍රියාව පටන් ගත්තා පෙරළුවා විපරිණාමයි. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගත්තා. වෙනස් කෙරුවා. නිට්ටය ස්වභාවයෙන් පැවතුනේම නැහැ. ස්ථිර ස්වභාවයෙන් පැවතුනේම නැහැ. සදාකාලික ස්වභාවයක් නැහැ. తాවකාලික ස්වභාවයක්. ඒ නිසා අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය කියලා මැතුරුවට දැర్శණය වෙයිද? මේ විදිහට මනසට හසු කරගත්තොත් දැర్శණය වෙයිද? ඒ පරීක්ෂණයට මොකක්ද කියන්නේ? ඒ විදිහට කරන පරීක්ෂණයට මොකක්ද කියන්නේ? ලස්සන වචනයක් කියනවා. භාවනා. විදර්ශනා භාවනා. පැහැදිලිද කියන එක? ඒකට තමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. ඒතර විදර්ශනා භාවනාව තුළින් තමයි කෙනෙක් නිවනට අරගෙන යන්නේ. සමත භාවනාවෙන් නිවනට ගිය කෙනෙක් ලෝකෙනේ යන්නත් බෑ. විදර්ශනා භාවනාව තුළින් නිවනට ගියා ඉන්නවා. නිවාගත් අය. එහෙනම් විදර්ශනා විශේෂ දර්ශනය. අනිත්‍ය වශයෙන් පෙන්නනවා.
මේ ක්ෂණයක් පාසා ඉපද බින්දින ස්වභාවය අපිව පෙලන්නේ නැද්ද? පීඩාවක් කරන්නේ නැද්ද? පීඩාවක් අපට ඇති කරනවා. නිරන්තරයෙන් පෙළනවා පීඩාවක් ඇති කරනවා. ඒක පක්ෂ මොකටද? ඒ නිරන්තරයෙන් පෙළීම නිරන්තරයෙන් පීඩාවටපත් කිරීම පක්ෂ දුකට. පෙළීමක් නැත්තම් පීඩාවක් නැත්තම් දුකක් නැහැ. නිරන්තරයෙන් පෙළීමක් පීඩාවක් තියෙනවා නම් ඒක පක්ෂ දුකට. ඒතකොට දුකට පක්ෂ නම් සැපයට ප්‍රතිපක්ෂයි විරුද්ධයි. මහණෙනි නිසා දුකයි. අන්න දුක්ඛ ලක්ෂණය. වඩ අර ක්ෂණයක් පාසා ඉපද බින්දිනේ පුංචි පැවැත්මකට එනවා. අර චිත්තක්ෂණ 17ක් කියලා අපි කතා කරන්නේ. ඒ පුංචි පැවැත්මකට එනවා. ඒ පැවැත්මකට ඇවිල්ලා જાතියෙන් පෙළනවා. ඒ හට ගන්නවනේ නැවත හට ගන්නවා. ජරාවෙන් පෙළනවා. ඒ කාලය තුල ලෙඩ වලින් පෙළනවා. කනේ රෝගෙන් නැත්, ආබාධ නැත්, එනවද නැත්. ව්‍යාධියෙන් පෙළනවා. අර උපරිම චිත්තක්ෂණ 17ක් තුල ඉපද බින්දෙනවා මරණයෙන් පෙළනවා. ක්ෂණික මරණය. ඒ ක්ෂණයෙන් අතුරුදහන් වෙනවා. ඒක අතුරුදහන් වෙන්නේ ඒකත් ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිබ්බත්ති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණය. නිබ්බත්ති ලක්ෂණය කියලා කියන්නේ අලුතෙන්ම උපදින ක්ෂණයෙන් නැති වෙනවා. ඒතර අලුතෙන්ම උපදින්නේ අර කම්මචිත්ත නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක ආධාරයෙන් අලුතෙන්ම උපදින ක්ෂණේ නිබ්බත්ති ලක්ෂණයක් හා විපරිණාම ලක්ෂණයක් තියෙනවා. ඒතර පිළීමක් හා පීඩාවක් තියෙන්නේ. පුංචි පැවැත්මකට එනවා. જાතියෙන් පෙළනවා. පැවැත්මට එනවා කියන්නේ જાති. අර කම්මචිත්ත ඍතු ආහාර තියෙනවා නැවත හදනවා නම් જાති. ඒතර වෙනස් කරනවා නම් ජරා. ලෙඩ රෝගේ හැදුවා නම් සතර මහා ධාතුන්ගේ විකෘතියක් කළා නම් රෝග ව්‍යාධි. අර චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳුනා නම් මරණ. කන නිසා ශෝක මේ සුද්දාෂ්ටක කලාපේ ඒ ස්වභාවය නිසා ශෝක වුනේ නැද්ද? ශෝක වෙන්න වෙනවා කොයි වෙලේ හරි. එයි. ඔක ඇහෙන්නේ නැතු යනවා. ක්‍රමක්‍රමයෙන් ඇහිම අඩු වෙනවද නැද්ද? සමහර අයට පුංචි කාලේ ඉඳලම තියෙනවා. සමහර අයට જાතියෙන්ම අරන් ඇවිල්ලා තියෙනවා. සමහර අයට අවුරුදු 4 5 යනකොට ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ශ්‍රවණ ආධාරක ගහගෙන ඉන්න. සමහර අයට 20ක් 25ක් වෙනකොට ඇහෙන්නේ නැතු යනවා. එහි මේ අඩුවක් ඇති වෙනවා. සමහර අයට හැබැයි 80ක් වෙලත් හොඳට ඇහෙනවා. දැන් තේරෙනවද ඒක? එහෙනම් ව්‍යාධියෙන් පෙළනවා, බිඳිලා අවශ්‍යයෙන් මරණයෙන් පෙළනවා, ශෝකයෙන් පෙළනවා. කනගාටුවෙන් පෙළනවා. දැන් එහෙම අඩු වෙන්න සතුට වෙන කෙනෙක් ලෝකේ ඉන්නවද? දැන් කනගාටු වෙන කෙනෙක් දින්නේ. කනගාටු වෙනවා. එහෙනම් කනගාටුවෙන් පෙළනවා. දුක්ඛ දෝමනස්යන්ගෙන් පෙළනවා. ඒක දුකයිද සැපයිද? ඒක දුකයි. එහෙනම් දුක්ඛ ලක්ෂණයක්ද තියෙන්නේ? සැපේ ලක්ෂණයක්ද තියෙන්නේ? දුකේ ලක්ෂණයක් තියෙන්නේ. හොඳයි. දැන් අපි කියනවා මේ ධර්මතාවයන් මේ සුද්දාස්ත්‍රක කලාපය මේ අනේ පුංචි පැවැත්මකට එන්න එපා. වැඩක් නැහැ. මොකටද පුංචි පැවැත්මකට ඇවිල්ලා? එන්න එපා. කමන්නේ දැන් පැවැත්මට ඇවිල්ලා නැති. මේක බින්දින්න එපා. ජාතියෙන් පෙළන්න එපා, ජරාවෙන් පෙළන්න එපා, ව්‍යාධියෙන් පෙළන්න එපා, මරණයෙන් බිඳිලා අවසන් වෙන්න එපා, ශෝක ඇති කරන්න එපා, කනගාටු දුක්ඛ දෝමනස්යන් ඇති කරන්න එපා කියලා අපි හිතුවොත් අහයිද? හිතුවොත් අහයිද? හයියෙන් කෑ ගාලා කිව්වොත් අහයිද? ඒ අහන්නෙත් නෑ. කාට හරි කියවලා කිව්වොත් අහයිද? ඒ අහන්නෙත් නෑ. හොඳයි දෙවියන් වහන්සේට කිව්වොත් අහයිද? හදා ගන්න පුළුවන්. ඒත් බෑ. දෙවියන් වහන්සේගේ මේ සුද්දාස්ත්‍ර කලාපය චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිදිනවා. ඊට වැඩි අවශ්‍යයක් තියෙන කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ නැහැ. මුළු විශ්වයේ තියෙන රූප කියලා කතා කරන බිඳීම් ලක්ෂණයෙන් යුක්ත යම් ධර්මතාවයක් ඇද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඒකේ ආයුෂ චිත්තක්ෂණ 17යි. එහෙනම් දෙවියන් වහන්සේගේ මේ කන නැමැති සුද්දාස්ත්‍රක කලාපයේ ආයුෂ කොච්චරද? ඒකට චිත්තක්ෂණ 17යි. මගේ ඒ සුද්දාස්ත්‍රක කලාපයේ ආයුෂ චිත්තක්ෂණ 17යි. දැන් කොහොමද ඒගොල්ලෝ අපිට පිටිට එයාට හදා ගන්න කියන්නේ? එයාට හදන්නත් බෑ.
තේරෙනවද කියන එක? පැහැදිලිද කියන එක? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාර අනිච්ච. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. එහෙනම් අර යම් කිසි කෙනෙකුට විශේෂ බලයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ එදා කියන මෙයාට මේ චිත්තක්ෂණ 17කට වැඩිය ඒ රූපවල ආයුෂ තියෙනවා කියලා. එහෙම කියලා තියෙනවද කොහොත්? කොහොත් සබ්බේ සංඛාර අනිච්ච කියන්න බෑනේ එතකොට. සබ්බේ සංඛාර දුක්ඛ. සබ්බේ සංඛාර අනාත්තා. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. එහෙනම් දැන් අපි හිතනවා මේක පුංචි පැවැත්මකට එන්න එපා. පැවැත්මට ආවත් කමන්නේ මේක බින්දිලා අතුරු දහන්න වෙන්න එපා. අනිමා ශෝකයෙන් පෙළන්න එපා, කනගාටුවෙන් පෙළන්න එපා, හැඬීමෙන් දුක්ඛ දෝමනස්යන් මේ සුද්දාෂ්ට කලාපය ඇති කරන්න එපා. කිව්වොත් කවුද අහන්නේ? Taman කිව්වත් අහනවද? දෙමව්පියන්ට පුළුවන් ද දරුවෝන්නේ හදන්න? මේ චිත්තක්ෂණ 17කට වැඩි ආයුෂයක් හදලා දෙන්න පුළුවන්ද? පුළුවන්ද? කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන්ද ඇදගෙන යන්නේ. මව ඇදගෙන යනවද? ස්වාමියාට පුළුවන් ද භාර්යාවගේ මේ සුද්දාස්ත්‍ර කලාප වෙනස් කරන්න? බෑ. ඒ චිත්තක්ෂණ 17 තුළ ඉපදෙමින් යනවා. එහෙනම් අනාත්මද ආත්මද? අනාත්ම ලක්ෂණය අනාත්මයි කියලා කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. සදාකාලික ස්ථිර වෙනස් සදාකාලික නැහැ ස්ථිර නැහැ වෙනස් වෙනවා. එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. ආත්මයි කියලා කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයට ආත්ම කිව්වා. දෙහිම ස්වභාවයක්ද මේ සුද්දාෂ්ට කලාපේ තියෙන්නේ? ශනයක් පාසා වෙනස් වෙවි යන ස්වභාවයත් එහෙනම් අනිත්‍ය ස්වභාවයක් තියෙනවද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලින් නිරන්තරයෙන් පෙළෙනවද? පීඩාවට පත් කරනවද? ඒක දුක්ඛ ලක්ෂණයයි. තමාගේ කැමැත්ත හැටියට මේක වෙනස් කරගන්න පුළුවන්ද? తాවකාලික ප්‍රතිකර්ම නම් තියෙනවනේ. රූපලාවන්‍ය ගාර ටවුමෙන් ටවුමට තියෙන්නේ. తాවකාලික ප්‍රතිකර්මයක් හදාගත්තේ. ENT ක්ලිනික් කියලා හොස්පිටල් වලක් තියෙනවානේ ස්පිරිතාල වල. ආයෙවට ගිහලා පොඩ්ඩක් හදාගත්තා හිපොඩි. සදාකාලිකව හදන්න පුළුවන්. බෑ. ස්නායු මැරිලා නම් ડોක්ටර් කියන දැන් ඔකට කරන්න දෙයක් නෑ. ස්නායු මැරිලා. ඉතින් හදන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියපු ධර්මතාවයට ඇවිල්ලා නැද්ද එතකොට? අනිත්‍යයි කියපු එක. දුකයි කියලා කියපු එකට. අනාත්මයි කියලා කියපු එකට. අනේ යමෙක් නිවැරදිව දකින්න. යමෙක් නිවැරදිව දැකලා සිතට සහතික කරගත්තා. සිතට හොඳට අනුගත කරගත්තා. දැන් අපි මේ නැවත නැවත මේ එක ධර්මයන් අරගෙන දේශනා කරන්නේ එක ධර්මයක් අරගෙන ওই ස්වභාවය සිතට සහතික කරගන්න බෑ. දැන් මේ දේශනා කරන වෙලාවට හොඳට අහගෙන ඉන්නවා දැන් තේරෙනවා. හැබැයි මේ ශාලාවෙන් එළියට ගියාම ඔයාලා නැවත අර පරණ පුරුද්දට යනවා. එයි විභාගය මෙතනින් ඉවරයි. ඊට පස්සේ පරීක්ෂණයක් නැහැ. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මතාවයන් සිතට නිවැරදිව අනුගත කරගන්න නම් සිහිය පිහිටවන්න. සිහිය පිහිටවට කිව්වා සතිපට්ඨාන. යෝනිසෝ මනසිකාරය මනා නුවණ. මෙන්න මේ ධර්මතාවයන් දෙකට මනසින් අයින් වෙන්න ඉඩ දෙන්න එපා. මේ ධර්මතා දෙක මනසින් අයින් වුණොත්, සිතෙන් අයින් වුණොත් මේ ධර්මය තේරෙන්නේ නැහැ. මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් අපි නිරන්තරයෙන් අපේ ළඟින්ම සෑම මොහොතකම තියාගත යුතු ධර්මතා දෙක තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය. සතිය කිව්වේ සිහිය. යෝනිසෝ මනසිකාරය කිව්ව මනා නුවණට. මේ විභාග කරන්නේ කය ගැනයි කායानुපස්සන. මහණෙනි ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි මම එකම මාර්ගයක් දේශනා කරනවා. කායේ කායानुපස්සී විහෙරති. කයේ කය අනුව බලමින් වාසය කරන්න කියලා තියෙනවද නැද්ද? ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි එකම මගයි. මොකටද? නිවනට. දැන් අවශ්‍ය කරන්නේ සසරද නිවනද? එහෙනම් කායानुපස්සන ඕනෙමද? නැද්ද? මේ බහැරව නිවන් දකින්න පුළුවන්ද? බෑ. එයි මේ විභාග කිරීම, මේ පරීක්ෂා කිරීම, මේ බෙදා වෙන්කොට බැලීම අවබෝධයට හේතු වෙනවා.
ඒවා බෙදලා බලන්නේ නැත්නම් වෙන් කළා බලන්නේ නැත්නම් අනවබෝධයට හේතු වෙනවා. දැන් අනවබෝධයෙන් නිවන් දකින්න පුළුවන්ද අවබෝධයෙන් නිවන් දකින්නවද? මොන ධර්මතාවයෙන්ද නිවන් දකින්න පුළුවන්? අවබෝධයෙන්. එහෙනම් අවබෝධයට එන්න නම් අවබෝධය ගන්න නම් සතිය හා යෝනිසෝ මනසිකාරය ඕනේද? සිහිය පිටවන්න ඕනේ මන නුවණ ඕනේ. මන නුවණට තමයි මේක දැర్శණය වෙන්නේ. හැබැයි එකඟ සිත, තන්පත් සිත, සමාධි සිතකුත් ඕනේ. ඒතර සිහිය බාහිරට යන්න දෙන්නේ ශරණෙන් අරන් දෙනවා. මේ විභාග කරන්න, පරීක්ෂා කරන්න, බෙදන්න, වෙන් කළ බලන්න. එහෙනම් මේ ශාලාව තුල විතරක් අහලා මේක මනාව අවබෝධ කරගන්න පුළුවන්ද? සහතික කරගන්න පුළුවන්ද? බෑ. පරීක්ෂණ යම් කාලයක් කරන්න වෙනවා. එයි මීට කලින් මේ පරීක්ෂණය කළේ නෑනේ. පෙර භවයේ කරගත්තා නම් මේ භවයට එන්න ඕනේ නෑ. දැන් මේ භවයේත් මේ පරීක්ෂණය තුලින් අපි සහතික කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඊගාව භවයටත් ගිහලා පරීක්ෂණය කරන්න වෙනවා. ආයි මොකද තවත් පරීක්ෂණයකට මොහොන දෙන්න යන්නේ අපි. දැන් මේ භවයේ පරීක්ෂණය කරලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන අවසන් කරනවානේ. ඒතර සසරෙන් නිවනට. හෙට නිවන් දකින්න ඕන හෙට බණ කියනවානේ. අද බණ කියන්නේ මොකටද? නෑ අද නිවන් දකින්න. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළේ අද නිවන් දකින්න. අද නිවන් දකින්න. එහෙනම් පුළුවන් ද බැරිද? පුළුවන්. ඒතර සතිහා යෝනිසෝ මනසිකාරය ඕනමද? ඕනෙමයි. එහෙනම් මේ සුද්දාස්තික කලාපය දැන් නිට්ටය ස්ථිරයි සදාකාලිකයි ගන්නවද? අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයි. චිත්තක්ෂණ 17ක් තුල ඉපද බින්දෙනවා. ඒ තුල පෙන්නලා දෙනවා ලස්සන ඥානයක්. මනසට අනුගත වෙනවා. ලස්සන ඥානයක්. උදය වේය. හට ගන්නවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙන ශරණෙන් නැති වෙනවා. ටික වෙලාවක් යනකොට නැති වෙන බවමයි පේන්නේ. ඊට පස්සේ හට ගන්නවා බලන්න වෙලාවකුත් නැහැ. ඒකට කිව්වා බංග ඥානය කියලා. උද්‍යවය ඥානයට පස්සේ එන්නේ මොකද? බංග ඥානය. එතකොට එතන උදය කියන කැලලත් අයින් වෙනවා. දැන් ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපාද ටිති බංග කියලා අවස්ථා තුනක් පෙන්නනවා. දැන් නුවණ දියුණු කරගෙන එනකොට පෙන්නනවා උදේවැය කියලා. හට ගන්නවා. එතකොට එතන ටිතියක් පෙන්වන්නේ නැහැ. ටිතියක් නැහැ. පෙන්වන්නේ. ටිතිය කියන්නේ පුංචි හෝ පැවැත්මක් තියනවා කියලා. එහෙම පැවැත්මක් අප පෙන්වන්න බෑ. අර දර්ශනය, නිවැරදි දර්ශනය දියුණු කරගෙන එනකොට ටිතිය කියන ඒකත් මනසින් අයින් වෙනවා. උදය හට ගන්නවා. හට ගන්න ශනේ ඒකත් හොඳට මෙනෙහි කරගෙන යනකොට හට ගන්නවා බලන්න බෑ නැති වෙන බවම තමයි පේන්නේ. හට ගන්න ශනේ නැති වෙනවා. ඒතර ඊට පස්සේ පේන්නේ නැති වෙන බවමයි තියෙන්නේ. ඒකට තමයි බංග ඥානය කියන්නේ. බංගය කියන්නේ අතුරු දහන් වෙනවා නැති වෙනවා නොපෙනී යනවා. ඒකටනේ බංග කියන්නේ. ඊට පස්සේනේ බංග ඥානය. ඊට පස්සේනේ බයතුපට්ඨාන ඥානය. එයි මේ මොනවද වෙන්නේ මෙතන? හට ගන්න ශනේ නැති වෙනවා. ඒක ටික වෙලාවක් බලාගෙන යනකොට පේන්නේ නැතිවීමක්මයි පේන්නේ. බය වෙන්නේ නැද්ද? මේකට කියන්නේ බයතුපට්ඨාන ඥානය. ඊට පස්සේ එනවා ආධිනවානු දර්ශන ඥානය. ආධිනවයක් දකින්නේ. ගත යුතු දෙයක් නැහැ. හරයක් නැහැ. වටිනාකමක් නැහැ. මේ සුද්දාස්ත්‍රික කලාපේ. තෘෂ්ණාව ක්‍රමක්‍රමෙන් දුර්වල වෙයි. මොන ධර්මතාවයේද දුර්වල වෙන්නේ? තණ්හාව. තණ්හාව කියන්නේ ඇලීම. මේ සුද්දාස්ත්‍රික කලාපයට තිබ්බ ඇලීම ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනවා. ඒ ඇලීම දුර්වල වෙනවා කියන්නේ අපි මොකද්ද අයින් කරන්නේ? සමුදාය සත්‍ය. මේ සුද්දාස්ත්‍රික කලාපයේ අයිති දුක්ඛාර සත්‍යයට. එයි පෙළනවා, පීඩාවටපත් කරනවා, නිරන්තරයෙන් ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන්, ශෝකයෙන්, කනගාටුවෙන්, හැඬීමෙන්, දුක්ඛ දෝමනස්යන්ගෙන් පෙළනවා. එහෙනම් ඒ පිළීම අපි දැක්කා. ඒ පීඩාව අපි දැක්කා. එහෙනම් ඒ පීඩාව පිළීම දැක්කට පස්සේ අපේ මනස අපි මොකද කරන්නේ? ඇලෙනවද ඒකට තව? නෑ. හැබැයි දැන් නම් මගේ කන. ජීවත් වෙන්නකන් ඇහෙන්න ඕනේ මට ඕක. දැන් එහෙම පවත්වන්න පුළුවන්ද? බෑ. ඒතර අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. අනාත්ම ලක්ෂණයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මහණෙනි විදර්ශනා ප්‍රඥාවෙන් දකින්න.
විභාග කරන්න, පරීක්ෂා කරන්න, සොයන්න, සොයලා සිතට ස්ථාවර කරගන්න. සහතික කරගන්න සිතට. ඔව් මේ ධර්මතාවයන්ගෙන්ම නියුක්තයි. එහෙනම් මං ආයෙ ඇලෙන්නේ. ඒතොර ඇලෙන සිතක් පහළ වෙන්නේ. ඒතොර ඇලෙන සිත ක්‍රමක්‍රමයෙන් අයින් වෙනවා. ඇලෙන සිත අයින් වෙනවා කියන්නේ තෘෂ්ණාවෙන් ක්‍රමක්‍රමයෙන් අපි ඈත් වෙනවා. තෘෂ්ණාවෙන් ඈත් වෙනවා කියන්නේ දුක හදන එකම හේතුව අපි දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය. සත්‍ය හතරයි ලෝකේ. එහෙනම් දුකට අයිති දේ හදන්නේ ඇලීමේ සිත නම් මේ දර්ශනය තුළ ඇලීම දුර්වල වෙනවා. ඒතොර ඇලීම දුර්වල වෙනවා කියන්නේ තණ්හාව අඩු වෙනවා. තණ්හාව අඩු වෙලා ගිහිල්ලා කොයි වෙලා හරි නැත්තටම මේ සම්පූර්ණ ස්කන්ධ පංචකයම විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා වෙන් කරලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඊ타ත්ම ලක්ෂණ ඊ타ත්ම පිරිසිදු විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය මනසට හොඳට අසු කර ගත්තාට පස්සේ ඇලෙයිද? දැන් ඇලෙනවා. එයි අවබෝධයනේ. එතකොට අනවබෝධය දැන් තියෙන්නේ. එහෙනම් අවබෝධය තුල ඇලීම ඒ ඇලීමේ සහ මුලින් අවසානයේ Nirodhayai මහණෙනි නිවනයි. ඒ නිවනයි. මහණෙනි ඊට මාර්ගය මම දේශනා කරනවා. සීල සමාධි ප්‍රඥා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ පිළිබඳව කල්පනා කිරීම සම්මා සංකප්ප. ඒ නිවැරදි දර්ශනය සම්මාදිට්ඨි. මෙච්චර කාලයක් හිතාගත්තා මට කණක් තියනවා කියලා. කොහොමද එහෙම එකක් ලෝකේ නැහැ. මේ සම්මුතියක් විතරයි. ප්‍රඥාප්තියක්. සුද්දාස්තක කලාපය හඳුනා ගන්න දීලා තියෙන නමක් සම්මුතියක්. ප්‍රඥාප්තියක්. පරමාර්ථය වශයෙන් ගත්තහම මොහොතක් රැඳින්නෙත් නැහැ. නිරන්තරයෙන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක වලින් පෙළනවා. මම කියනවා නේ මෙහෙම පෙළන්න එපා. මේ පුංචි පැවැත්මකට එන්න එපා. පැවැත්මට ආවත් කමන්නේ අනේ මේක මාව ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මට ශෝක ඇති කරන්න එපා කිව්වත් අහන්නෙත් නැහැ. ආත්මද අනාත්මද? අහනවා නම් ආත්මයි. ඒතකොට මට හදා ගන්න පුළුවන්. ජාතියෙන් පෙළන්න එපා, ජරාවෙන් පෙළන්න එපා, ව්‍යාධියෙන් පෙළන්න එපා, ශෝක ඇති කරන්න එපා, කනගාටු ඇති කරන්න එපා කියලා කිව්වහම අහනවා නම් ආත්මයි. අහන්න නැත්තම් අනාත්මයි. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. එවැනි ස්වභාවයක්ද තියෙන්නේ? එහෙනම් නিত্য ස්ථිරයි සදාකාලිකයි කියලා ගන්නවද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි කියලා ගන්නවද? සත්‍ය ධර්මය මොකක්ද? අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. ඒතකොට සැපයි කියලා ගන්නවද දුකයි කියලා ගන්නවද? සැපටයි ධර්මයක් කියලා ගන්නවද දුකටයි ධර්මයක් කියලා ගන්නවද? තමාගේ කැමැත්ත හැටියට රඳවන්න පුළුවන් ධර්මයක් කියලා ගන්නවද තමාගේ කැමැත්ත හැටියට රඳවන්න බැරි ධර්මයක් හැටියට ගන්නවද? සිතට අනුගතද? සිතට සහතිකද? සිතට ස්ථාවරද? ස්ථාවර වෙනකම් මෙනෙහි කරන්න. මෙනෙහි කරන්නේ සිහියෙන්. ඒකට කිව්වා සති. යෝනිසෝ මනසිකාරය මනා නුවණ දර්ශනෙ වේ. මනා නුවණට. ඒ දර්ශනය ඊ타ත්ම නිවැරදි. ඒ දර්ශනය පැහැදිලි. ඒ දර්ශනය පිරිසිදුයි. ඒකට කිව්වා විදර්ශනා ඥාන. විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාවෙන් විතරයි නිවන් දකින්න පුළුවන්. තථාගතයන් වහන්සේම කියලා තියෙනවද නැද්ද? විදර්ශනා ප්‍රඥා විශේෂ දර්ශනය විදර්ශනා කියලා කියන්නේ. විශේෂයෙන් පස්සතිති විපස්සනා. විශේෂයෙන් මෙනෙහි කිරීම විපස්සනායි. විපස්සනාවෙන් තමයි නිවන් දකින්නේ. සමතයෙන් නිවන් දක්වපු කෙනෙක් ලෝකේ නැහැ. භාවනා ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් සමතය, එකක් විදර්ශනා. එහෙනම් මේ විශේෂ දර්ශනය සත්‍යද අසත්‍යද? හිතින් විමසන්න. හොඳට විමසන්න. හොඳට පරීක්ෂා කරන්න. හොඳට විභාග කරන්න. විවිධ ප්‍රතිවලින් බෙදන්න. හැබැයි ඒකට හුදකලා වෙන්න ඕනේ. හුදකලා වෙන්න ඕනේ. ඒකට පරිසරයක් හදාගන්න. දවසකට පැය කීපයක් හරි මේ විභාගය කරන්න, පරීක්ෂණය කරන්න. ඉක්මනින් අවබෝධ කරගන්න. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ භවයේත් අපිට මේක අවබෝධ කරගන්න බැරි වුණොත් අපි මෙතනින් එහාට කොහේ යයිද? මරණයෙන් පස්සේ කොහේ යයිද? කුසල ආරම්මණයක් අරමුණු වුණොත් අපිට යන්න පුළුවන් හොඳ තැනකට ගැටලුවක් නැහැ. හැබැයි ඒක නිට්ටයද? නෑ ඒකත් අනිත්‍යයි. එහෙනම් මේ ලෝකයේ විශ්වයේ කොහෙද නිට්ටය දෙයක් තියෙන්නේ?
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොතනකවත් නිත්‍ය දෙයක් හැටියට. සනයක් පාසා ඉපද බිඳෙන ධර්මතාවයන් විශ්ව ක්‍රියාත්මක වෙන්නේ. සිතත් ඒ වගේ. රූප ධර්මයන්ොත් ඒ වගේ. පැහැදිලිද කියපු කරුණ? එහෙනම් මේ එකක් කිව්වේ. ඒ පසුගිය සතියේ ඇස ගැන කිව්වා, රූපස්කන්ධයම ගැන කිව්වා. ඒතකොට එහෙනම් අපි නිරන්තරයෙන් ඉන්න ඕනේ සීයෙන් හා යෝනිසෝ මනසිකාරයෙන්. එයි භෞතික වස්තුන් ඔක්කොම සනෙන් තියන්න වෙනවා. පැත්තකින් තියන්න වෙනවා. ෆස්ට් ඇටැක්. ගියාය නැද්ද? පළවෙනි හાર્ට් එකට කරපු පළවෙනි අරියාදුව. ඒකෙම ගියාය නැද්ද? ෆස්ට් ඇටැක් කියන්නේ ඒක. එහෙම නැත්නම් සෙකන්ඩ් ඇටැක්. එහෙම නැත්නම් තර්ඩ් ඇටැක්. තුන්වෙනි අනිවාර්යෙන් තුන්වෙනි ඇටැක් එකෙන් කොයි වෙලෙයිද? කවදයිද? කොතනදීයිද? ඒක දන්නේ නැහැ. එහෙනම් ඊට කලින් මේ ධර්මය අවබෝධ කරගෙන හිටියොත් වටිනවද නැද්ද? එහෙනම් සියලු වැඩ පැත්තකින් තියලා මේක කරන්න කිව්ව බුදුරජාන් වහන්සේ ඒකයි. සියලු වැඩ පැත්තකින් තියන්න. ඉස්සෙල්ලා මේ ධර්මතාවයට මනස හදාගෙන ඉන්න මේ ධර්මය අවබෝධ කරගන්න, මනස සකස් කරගන්න. අවබෝධයට එන්න. ඊට පස්සේ ගැටලුවක් නැහැ. ඊට පස්සේ ප්‍රායෝගිකව එදිනදා ජීවිතය ගත කරන්න ගැටලුවක් නැහැ. අවබෝධය තුල එතකොට ඉන්නේ. එතකොට තියෙන්නේ මනස ධර්මයේ තුලයි තියෙන්නේ. වෙනදා වගේ ජීවිතය ගත කරනවා ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ගිහි ජීවිතයෙන් යන්නේ යම් කිසි කෙනෙක් කාම රාගයයි පටිගයයි අවසන් නම් ඉන්නේ යනවා. එතකම් ඉන්න පුළුවන්. අනාගාමී වෙච්ච හැටියත් අයත් හිටියයිද? ශාසනය තුල හිටියා. නේ? එහෙනම් සකෘදාගාමී වුණත් ගිහි ජීවිතය ගත කරන්න පුළුවන්. සෝවාන් වුණත් ගිහි ජීවිතය ගත කරන්න කිසිම බාධාවක් නැහැ. හොඳට ගත කරන්න පුළුවන්. අවබෝධය හැබැයි අවබෝධය එන්න එයා මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈත් වෙනවා. ඒ තමයි නිවන කිව්වේ. නිවනට බණ කිව්වේ. පැයකට ආසන්න කාලයක්. තේරුණාද කියපුවා? විභාග කළා, පරීක්ෂා කළා, සහතික කරගන්න. දේශනය තුලින් එන්නේ අනුමාන ඥානයක්. මේක වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්ද? මේක සත්‍යද, මේක අසත්‍යද? මේක මෙහෙම වෙනවද? එන්නේ අනුමාන ඥානයක්. පරීක්ෂා තුලින් ඒ ප්‍රත්‍යක්ෂ ඥානයක්. සහතිකයි. මේක මෙහෙමම තමයි වෙන්නේ. ඒ තමා තුලින් දැකලා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මගේ ධහම තමා තුලින් දකින්න. ඒකම බාහිර පිටත කෙනෙකු සම්බන්ධ කරගෙන බලන්න එයාටත් එහෙමමද වෙන්නේ කියලා. මොකද එයා පිළිබඳවත් ආසාව අපි අයින් කරගන්න ඉපේ. දරුවට ඇලිලා ඉන්නේ. මොනුබුරාට මිනිබිරියට ඇලිලා ඉන්නේ. ස්වාමියා භාර්යාවට ඇලිලා ඉන්නේ. දෙමව්පියෝ දරුවන්ට ඇලිලා ඉන්නේ. සහෝදර සහෝදරයන්ට ඇලිලා ඉන්නේ. මේ ඇලීම දුර්වල කරන්න ඕනේ අපි. හොඳයි. ධර්ම දේශනාව අවසන් කරනවා. නම්බර 49 උදළුමාඩ රෙකිල්ල ගස්කඩ පදිංචි සරත් බණ්ඩාර බස්නායක මහත්මයා නයෝමි සකිලාවර්ණ සූර්ය සහ පවුලේ අය විසින් තමයි දායකත්වයේ ගත්තේ. කේ ඇල්බර්ට් අප්පාමි මහත්මයා නෝමා වර්ණ සූර්ය ලලනි රම්‍යා තසන්ති ප්‍රදීපිකා ඊනිච් වර්ණ සූර්ය රාමචන්ද්‍ර වර්ණ සූර්ය WD මංගනෝන හාමි MMS බණ්ඩාර මහත්මයා BM චීකිරි බණ්ඩා මහත්මයා MRM පලිඟු මැණිකේ කේචි හින්නි මහත්තයා සහ මැතිණිය මේ පරලෝසපත් සිළු ඥාතීන් සිහිපත් කරනවා. ඒ ඇතුළු ඔබ සෑම දෙනා නමින් පරලෝසපත් යම් ඥාතියක්ද සිළු ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු කියන ගාථාවන් කියන්නේ. 2021 පස්වෙනි මාසේ 22 වෙනි දිනට 8 වන උපන්දිනය සමරන සස්සේ සස්ෘක බණ්ඩාර බස්නායක පුතුට සහ 2021 පස්වෙනි මාසේ 8 වෙනි දින 62 වෙනි උපන්දිනය සැමරු ශර්ලි වර්ණ සූර්යානායට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනීය දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරන් රක්ඛන්තු මං පරන්ති.
අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.